හොඳයි. එහෙනම් ළමයිනි ආයිබෝවන්. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ හමු වන 15 වන ඒකකය. 15 වෙනි යුනිට් එක නැත්නම් 15 වෙනි නිපුණතා මට්ටම. මේක තමයි අපි උසස් පෙළ කෘෂි විද්‍යා නිර්දේශයේ පවතින දිගම ඒකකය. අනික් පැත්තෙන් කිව්වොත් වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් ඉදිරිපත් වන ඒකකය. ඔබ දන්නව ඇත් දරුවනේ අත්දැකීමෙන් මෙම ඒකකයේ මගින් ආසන්න වශයෙන් බහුවර්ණ 10කට ආසන්න ප්‍රමාණයක් එනවා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්නයක් එනවා. ඒ වගේම රචනා ප්‍රශ්නයක අඩුම ගානේ කොටස් දෙකක්වත් එනවා. ඉතින් ඒ බඳු වටිනා ඒකකයක් තමයි මේ සත්ත්ව පාලන මූලධර්ම නැත්නම් සත්ත්ව පාලනයේ නැත්නම් ඇනිමල් සයන්ස් කියන ඒකකය. මේක එච්චරම අමාරු ඒකකයකුත් නොවන බව තමයි දරුවන්ගේ අදහස. ඉතින් හොඳින් මේ ඒකකය තේරුම් ගත්තොත් ඔබට ඉතා පහසුවෙන් මේ පේපර් එකේ ලකුණු 100න් ලකුණු 20කට ආසන්න සංඛ්‍යාවකට වග කියන මේ ඒකකය පහසුවෙන් කරගෙන මේ ලකුණු 20ම අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර ඒ යටතේ අපි කතා කරන්න යන්නේ ළමයි මේ ක්ෂීර විද්‍යාව හෙවත් සතුන්ගෙන් ලැබෙන ආර්ථික නිෂ්පාදනයක් වන කිරි පිළිබඳව විද්‍යාත්මකව හදාරන්නයි යන්නේ. එහෙනම් බලන්න කිරි. අපි ඉතින් බොහොම සරලව දන්නවා අපි ඉංග්‍රීසියෙන් කියනවා මිල්ක් කියලා. කිරි වලට ඉංග්‍රීසියෙන් කියනවා තමයි ළමයෝ මිල්ක් කියලා. දැන් මේ කිරි හෙවත් මිල්ක් වලට මෙන්න මෙහෙම අර්ථයක් වන්න පුළුවන්. ශීරපායි සතුන් ඒගොල්ලන්ගේ පැටවා බිහි කළාට පස්සේ ඒ පැටවාට ජීවත් වෙන්න නැත්නම් පැටවාට පෝෂණය ලබා දෙන්න මවගේ තියෙනවා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියට අපි කියන ස්තන ග්‍රන්ථිය හෙවත් මෙමරි ග්ලෑන්ඩ් එක කියලා. මෙන්න මේකෙන් නිකුත් වන මනා රසයකින් ඒ වගේම ඉහළ ගුණාත්මයෙන් යුත් ස්වභාවික ද්‍රව්‍යයක් තමයි කිරි කියන්නේ. දැන් ළමයි මේ ගැන කතා කරන්න හේතුව මෙන්න මේකයි. අපි කතා කරන්නේ නැත්නම් අපි සාකච්ඡා කරන්නේ සත්ත්ව පාලනය පිළිබඳව. අපි සාකච්ඡා කරමින් ඉන්නේ සත්ත්ව පාලනය පිළිබඳව. අපි දන්නවා සත්ත්ව පාලනය කියලා කියන්නේ කිසියම් ආර්ථික වූ නිෂ්පාදනයක් ලබා ගැනීමට තෝරාගත් ගොවිපල් සතුන් නැති කිරීමේ ක්‍රියාවක්. අනිත් පැත්තෙන් සමහරු කියනවා ගොවිපල් සත්වයා කියන්නේ කිසියම් ආර්ථික නිෂ්පාදනයක් ලබා දිය හැකි සත්වයෙක් කියලා. එතකොට මේ සතාගෙන් ලබා ගන්න පුළුවන් විවිධ ආර්ථික නිෂ්පාදන තියෙනවා. මොනවද? මස්, බිත්තර, ඒ වගේම තව එකක් තමයි කිරි. මෙන්න මේ කිරි කියන ආර්ථික වූ නිෂ්පාදනය ලැබෙන්නේ අපි ඇති කරන ගොවිපල් සතුන්ගෙන් ක්ෂීරපාහි සතුන්ගෙන් පමණයි. එතකොට මේ ක්ෂීරපාහි සතුන් වශයෙන් අපට දක්වන්න පුළුවන් ගවයා, මී ගවයා, එළුවා, බැටළුවා වැනි සතුන් තමයි අපි කිරි ලබා ගැනීමට ඇති කරන්නේ. දැන් තව සත්ත්ව මාදිලියක් ඉන්නවා මේ අර්ථයේම ඇති කරන ඒගොල්ලෝ ක්ෂීරපාහි නෙමේ පක්ෂීන්. ඒගොල්ලන්ගෙන් ලබා ගන්න ආර්ථික වැදගත් නිෂ්පාදනයක් තමයි ළමයෝ බිත්තර කියන්නේ. බිත්තර වලට අමතරව ඒගොල්ලන්ගෙන් ලබා ගන්නවා තමයි මස්. ඒ වගේම මේ කිරි සඳහා ඇති කරන සතුන්ගෙනුත් අපි මස් ලබා ගැනීමක් කරනවා. එතකොට මෙන්න මේ කිරි කියලා කියන්නේ ළමයි මේ අනුව මේ අපිට මේ ආර්ථික නිෂ්පාදන ලබා දෙන්න සුබාදහම් මගින් පහළ කරපු දෙයක් නෙවෙයි. මේක මේ ක්ෂීරපාහි කියන සතුන්ට තමාගේ පැටවා නඩත්තු කරන්න උපතින් ලැබෙන නැත්නම් පැටවාගේ උපත සමග එයාගේ ස්තන ග්‍රන්ථිය නම් ග්‍රන්ථිය මගින් නිකුත් වන පෝෂණීය තරලයක්. දැන් මේකේ කියනවා මනා රසයක් තියෙනවලු ඒකේ. ඒ වගේම හොඳ ක්වොලිටි එකක් තියෙනවලු. ඉතින් මෙන්න මෙයා ගැන තමයි අපි මේ කතා කරන්න කල්පනා කරලා තියෙන්නේ. හරිද ළමයි? බලන්න මෙයාට අපි යෝජනා කරපු අර්ධැක්වීම කිරිවලට ක්ෂීරපාහි සතුන් තම පැටවා බිහි කළ පසු එම පැටවාගේ පෝෂණය සඳහා මව්සතාගේ ස්තන ග්‍රන්ථියෙන් නිපදවන මනා රසයෙන් හා ඉහළ ගුණාත්මයෙන් යුත් ස්වභාවික ද්‍රව්‍යයක්. එතකොට මවගේ තියෙන ස්තන ග්‍රන්ථිය බවට පත් වෙලා තියෙන ශ්වේද ග්‍රන්ථිය නම් ග්‍රන්ථිය විකරණය වෙලා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. හරිද? එතකොට මෙම ස්තන ග්‍රන්ථිය මගින්
මෙය ස්තන ග්‍රන්ථිය මගින් නිපදවන තෛලෝදකයක් වැනි සංකීර්ණ සංයෝගයක්. මෙතන ළමයි මේ තෛලෝදකය කියන පදයෙන් අදහස් කරන්නේ මෙන්න මේ වාගේ දෙයක්. දැන් දැනගන්න අපි ගත්තොත් එහෙම කිසියම් ද්‍රාවණයක්. මේ ද්‍රාවණයේ තියෙන්න පුළුවන් අපි හිතමු ජලය තියෙනවා. ඒ වගේම තෙල් තියෙනවා. අපි දන්නවා ජලයට වඩා තෙල් වල ඝනත්වය අඩුයි. අනික් අතට ජලය හා තෙල් එකිනෙක මිශ්‍ර වෙන්නේ නැතුව වෙන වෙනම ස්තර වශයෙන් තියෙනවා. මෙන්න මේ වාගේ වෙලාවට අපි මේකට දානවා ළමයි ඉමල්සිෆයර් හෙවත් තෛලෝද කාරක කියලා කට්ටියක්. මේකට අපි දානවා තෛලෝද කාරක කියලා කට්ටියක්. මේ තෛලෝද කාරක වලට තව නමක් තමයි ළමයෝ ඉමල්සිෆයර්. එතකොට මොකද වෙන්නේ? මේක උදාහරණයක් ඔය සබන් වර්ග ආදී වෙන්න පුළුවන්. ඒක දාපු හැටියේ මේ තෙල් තෛලෝදකාරකයේ දිය වෙනවා. තෛලෝදකාරකයේ ජලයේ දිය වෙනවා. මෙහෙම ස්තර දෙකක් වශයෙන් වෙන් වෙලා පැවතුණු ජලය හා තෙල් මේ තෛලෝදකාරක දැම්මට පස්සේ මෙන්න මේ වගේ තත්වයකටපත් වෙනවා. තනිකරම ද්‍රාවණයක් ලැබෙනවා. මේකේ තියෙනවා ජලය ඒ වගේම තෙල්. ජලයේ අංශු වෙනම තියෙනවා. තෙල් අංශු වෙනම තියෙනවා. හැබැයි ඒවා අහඹු වශයෙන් මේ ද්‍රාවණයේ පුරාම ඒකාකාරව විසිරී පවතිනවා. මේව ස්තර වශයෙන් වෙන් වෙලා තිබිච්ච එක මේ තත්වයටපත් කළේ ඉමල්සිෆයර් එක මගින්. අන්න එහෙම වුණාට පස්සේ මේ තත්වයට ජල අංශුන් හා තෙල් අංශුන් මේ මුළු ද්‍රාවණයේ පුරාම අහඹු ලෙස විසිරී ගොස් ඒකාකාරව විසිරී ගොස් පැවතින තත්වයට අපි කියනවා තෛලෝදකයක් කියලා. එතකොට දැන් අපි කිරි ගත්තාම කිරිවලත් පවතිනවා මීට සමාන්තර තත්වයක්. අපි කිරි ද්‍රාවණයක් ගත්තොත් ඔකේ තියෙනවා ද්‍රව හෝ කිරිවල 87ක් විතර තියෙනවා ජලය. ඒ වගේම කිරිවල තියෙනවා මේදය. කිරිවල මේදේ පවතින්නේ ෆැට් ග්ලොබියුල්ස් එවත් මේද ගෝලිකා නම් ව්‍යුහ තුලයි. කිරිවල මේදේ පවතින්නේ මේද ගෝලිකා නම් ව්‍යුහ තුලයි. මේවට ඉංග්‍රීසියෙන් අපි කියනවා ෆැට් ග්ලොබියුල්ස් කියලා. එතකොට කිරිවල තියෙන ද්‍රවය තුල මේ මේද ගෝලිකා නැත්නම් ෆැට් ග්ලොබියුල්ස් අහඹු විදියට විසිරලා පවතිනවා. ඒ නිසා එක පැත්තකින් ගත්තොත් කිරි කියන්නේ යම් දුරකට සස්පෙන්ෂන් එකක්. අවලම්බයක්. ඒ වගේම තව විදියකින් ඉමල්ෂන් එකක් තෛලෝදකයක්. මේ යටතේ කිරිවල පවතින ජලය තුල මේද ගෝලිකා හෙවත් ෆැට් ග්ලොබියුල්ස් අහඹු ලෙස විසිරී පවතිනවා. දැනගන්න මේ මේද ගෝලිකා හෙවත් ෆැට් ග්ලොබියුල්ස් ළමයි මෙන්න මේ වගේ දෙයක්. මේක ගෝලාකාර හෝ ඕලාකාර ව්‍යුහයක්. මේක වටා තියෙනවා ළමයි ලයිපෝප්‍රෝටීන් හෙවත් ලිපෝප්‍රෝටීන් ස්තරයක්. ලයිපෝප්‍රෝටීන් ලේයර් එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි ඔය ඔයිල් නැත්නම් තෙල් තියෙන්නේ. මෙන්න මේක තමයි ෆැට් ග්ලොබියුල් එකක් හෙවත් මේද ගෝලිකාවක් වෙන්නේ. රයිට්. ඒ නිසා කිරිවලටත් තියෙන්නේ මේක එක්තරා ආකාරයක ඉමල්ෂන් එකක් හෙවත් තෛලෝදකයක් වෙනවා. ඒක තමයි මේ ව්‍යුහය මගින් අපි පෙන්눔 කළේ. මේ වගේ තියෙනවා තෙල් අංශු, මේ වගේ ජලය තියෙනවා. මේ දෙක විසිරී පවතිනවා. ඒකයි මේ දක්වලා තියෙන්නේ. මෙය ස්තන ග්‍රන්ථිය මගින් නිපදවන තෛලෝදකයක් මම අර දක්වපු තත්වයේ වැනි සංකීර්ණ සංයෝගයක් වෙනවා. ඒ වගේම මේ මත එක් සතෙකුට සම්පූර්ණයෙන්ම යැපෙන්න පුළුවන් නිසා කිරි සම්පූර්ණ ආහාරයක් වශයෙන් සලකනවා. මෙතන සතෙක් කියලා අදහස් කළේ ළමයි පැටවකු කියන එකයි. හරිද? වැඩිණු සතුන්ට කිරි මත යැපෙන්න බෑ. මේ යැපීම කළ හැක්කේ පැටවුන්ට. පැටවෙකුට තමයි මේ කිරි මත සම්පූර්ණයෙන්ම යැපෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. වැඩිණු සතුන්ට බෑ.
වැඩිණු සත්තු විකල්ප ආහාර ගන්නවා. ඒ නිසා සමහරු කියනවා කිරි කියන්නේ සම්පූර්ණ ආහාරයක් හෙවත් සමහරු කියනවා ෆුල් ඩයට් එකක් කියලා. ෆුල් ඩයට් කියන්නේ බඩ පිරෙන්න කනවට නෙමෙයි සම්පූර්ණ ආහාරයක් කියන එකයි. දැනගන්න කිරිවල තියෙන විශේෂ ලක්ෂණ අධික මේද ප්‍රමාණයක් හා ප්‍රෝටීන් තියෙනවා. ප්‍රෝටීන් හා මේදේ ආසන්න වශයෙන් 3ක් 3.5ක් තියෙනවා. ඒ වගේම කැල්සියම් ෆොස්ෆරස් ආදී ලවණ බහුල වෙනවා. ඊළඟට ආවේනික රසයක් තියෙනවා. ඒ වගේම ක්වොලිටි එකක් හෙවත් ගුණාත්මයක් තියෙනවා. එතකොට බලන්න කිරිවල තියෙනවා ප්‍රෝටීන්, ලිපිඩ, කැල්සියම් හා ෆොස්ෆරස් කියන්නේ ඛනිජ ලවණ, මනා රසයෙන් යුක්ත වීමට කාබෝහයිඩ්‍රේට් එක වන ලැක්ටෝස් දායක වෙනවා. ඒ වගේම ගුණාත්මයේ යටතේ අපිට කතා කරන්න පුළුවන් මේකේ විටමිනුත් තියෙනවා ළමයි. ඉතින් මෙන්න මේ වාගේ ලක්ෂණ නිසා කිරි ආහාරයක් වශයෙන් ඉතා වැදගත් වෙනවා. හැබැයි දැනගන්න කිරි කියන්නේ විෂම ජාතිය ද්‍රව්‍යයක්. එකම කිරි භාජනයක් තුල විවිධ සංඝටක තියෙනවා. හරිද? කිරි සමජාතීය ද්‍රාවණයක් නෙමෙයි විෂම ජාතීය ද්‍රාවණයක්. මේක ඇතුලේ විවිධ සංඝටක පවතිනවා. මෙන්න කිරිවල තියෙන එක්කෙනෙක් ජලය. කිරිවල තියෙන ප්‍රධානම සංඝටකය තමයි ජලය. අපි මේ කතා කරන්න යන ළමයි කිරිවල පවතින සංඝටක ගැන මේ විදිහට කතා කරලා. මෙතන ඉතින් අපි උන්නම් මාතෘකාවක් දාගමු කැමති නම්. කිරිවල පවතින සංඝටක නැත්තම් දැනුම් මේකක ඊයටදී පළවෙනි එක කෙනා ජලය. දැන් ඉස්සර හරියට අහන බහුවර්ණයක් තමයි කිරිවල අඩංගු ප්‍රධානම සංඝටකය වන්නේ. හුඟක් අය මේ දේ කියනවා නෑ මොනවද? ජලය. කිරිවල සංයුතිය 87ක් 88ක් අතර ප්‍රමාණයක් ජලයේ තියෙනවා. මේ දේ තියෙන 3ක් විතර. දෙවෙනි එක්කෙනා තමයි ප්‍රෝටීන්. ඊතර කියනවා ළමයි කිරිවල පවතින සමස්ත නයිට්‍රජනීය ද්‍රව්‍ය වලින් 75ක් පමණ ප්‍රෝටීන් වෙනවා. මේ සම්පූර්ණ කිරි වලින් 100 ගාණක් වශයෙන් 3.5ක් වෙනවා. ඒ කියන්නේ මේකයි ළමයි කිරිවල තියෙනවා ප්‍රෝටීන නැත්නම් කිරිවල තියෙනවා නයිට්‍රජනීය සංයෝග කිරිවල පවතින මේ නයිට්‍රජනීය සංයෝග අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රෝටීන කියලා එක්කෙනෙක් ඉන්නවා. අනික කෙනාට අපි කියනවා ප්‍රෝටීන නොවන කියලා. කිරිවල පවතින මේ සමස්ත නයිට්‍රජනීය ද්‍රව්‍ය වලින් ප්‍රෝටීන් තියෙනවා 75%. ප්‍රෝටීන් නොවන නයිට්‍රජනීය සංඝටක තියෙන්නේ 25%යි. ඒ වගේම කිරිවල හමු වන ප්‍රධාන ප්‍රෝටීන් වර්ග ප්‍රමාණය ගත්තොත් එහෙම කිරිවල සමස්ත පරිමාවෙන් ස්කන්ධ නෙමේ පරිමාව සමස්ත පරිමාවෙන් 3.5ක් පමණ ප්‍රෝටීන් වෙනවා. ප්‍රෝටීන් නොවන උදවිය ඔය නොයෙකුත් නයිට්‍රජන් වායුන් වර්ග තියෙනවා. හැබැයි ඒවා නයිට්‍රජන් තියෙනවා. අපි කතා කළේ මේ කිරිවල සංයුතිය තුළ අඩංගු එක එක සංරචකයන් පිළිබඳවයි. ඉතින් පොඩි වර්ගීකරණයකට අපි කිරි නැඹුරු කරලා තියෙනවා. කිරි බෙදෙනවා ප්‍රධාන ආකාර දෙකකට. ජලයේ තියෙනවා 87ක්. කිරිවල තියෙන ජලය ඉවත් කළාට පස්සේ ලැබෙන ද්‍රව්‍ය වලට අපි කියනවා ඝන ද්‍රව්‍ය කියලා. මේවට සමහරු කියයි ළමයි solids කියලා. ඒවට සමහරු කියයි solids කියලා. ජලයේ ඉතින් water කිරි, milk,
මේ කිරිවල තියෙන සොලිඩ්ස් නැත්නම් සමහර ටෝටල් සොලිඩ්ස් කියලා කියනවා. ආකාර දෙකකට කියනවා. එකකට කියනවා SNF කියලා. මේ SNF වලට සමහරු කියනවා solid non fat කියලා. ඒ කියන්නේ මේදය රහිතව තියෙන ඝන ද්‍රව්‍ය. solid non fat. non fat right. එතකොට කිරිවල පවතින මේද රහිත ඝන ද්‍රව්‍ය තුනට බෙදන්න පුළුවන් ලැක්ටෝස්, නයිට්‍රජනීය ද්‍රව්‍ය, khනිජ වර්ග කියලා. ලැක්ටෝස් කියන්නේ කිරිවලට ආවේනික එකම කාබෝහයිඩ්‍රේට්. නයිට්‍රජනීය ද්‍රව්‍ය කියන්නේ නයිට්‍රජනස් කම්පවුන්ඩ් ආකාර දෙකකට බෙදුවා අපිට මතකයි. ප්‍රෝටීනමය ද්‍රව්‍ය, ප්‍රෝටීනමය නොවන ද්‍රව්‍ය. ප්‍රෝටීනමය ද්‍රව්‍ය කියන්නේ ප්‍රෝටීනමය සම්භවයක් තියෙන උදවිය කේසීන්, ලැක්ටෝඇල්බියුමින්, ලැක්ටෝග්ලොබියුලින්, කිරිමෝරු, ප්‍රෝටීන් වැනි දේවල්. ප්‍රෝටීනමය නොවන සංඝටක කියන්නේ යූරියා, යුරික් අම්ලය, ක්‍රියැටින්, සමහර විටමින් වර්ග. ඒවා ප්‍රෝටීන් නොවන නයිට්‍රජන්. ඊළඟට කිරිවල පවතින මේදය කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි සත්‍ය මේද ද්‍රව්‍ය, අනික මේද ආශ්‍රිත උදාහරණ. මේ තියෙන සත්‍ය මේද ග්ලිසරෝල්, සංතෘප්ත අසංතෘප්ත මේද අම්ල, එස්ටර්ස් ආදිය තියෙනවා. අනික් පැත්තට ගත්තොත් මේද රහිත ඒවට ෆොස්ෆොලිපිඩ, විටමින් කඩේ. මොනවද විටමින් කඩේ කියන්නේ? මේද ද්‍රව්‍ය විටමින් ටික KA DE, කොලෙස්ටරෝල්, කැරටිනොයිඩ් ආදිය මේද ද්‍රව්‍ය නැත්නම් මේද ආශ්‍රිත සංඝටක වෙනවා. මේවට කියනවා සත්‍ය මේද කියලා. මේගොල්ලෝ ඇත්තටම මේද වෙනවා. නැත්නම් සමහරු කියනවා true fat කියලා. සමහරු කියනවා සත්‍ය මේද වලට true fat කියලා. මේද ආශ්‍රිතේ වට කියනවා සමහරු fat associated කියලා. ඊළඟට කිරිවල තියෙනවා නයිට්‍රජනීය ද්‍රව්‍ය. ප්‍රෝටීනමය වෙන්න පුළුවන්, ප්‍රෝටීනමය නොවෙන්න පුළුවන්. එහෙනම් මෙන්න අපි ඉදිරිපත් කරලා තියෙනවා කිරිවල පවතින ඝන ද්‍රව්‍ය සඳහා දල වර්ගීකරණයක්. ඊළඟට අපි මේ වර්ගීකරණය විස්තර කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැනගන්න මෙතෙන්දි කිරිවල හමුවන ප්‍රෝටීන් වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක්කෙනා තමයි කේසීන්. එතකොට මේ කේසීන් ප්‍රමාණය ගත්තොත් මෙයා කිරිවල හමුවන සම්පූර්ණ ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 80%ක්ම කේසීන් වෙනවා. එතකොට දැනගන්න මෙයාගේ තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය 6ම. මෙයා ෆොස්ෆරස් අඩංගු වීම නිසා අපි කියනවා ෆොස්ෆෝ ප්‍රෝටීන් එකක් කියලා. එතකොට දැනගන්න කිරිවල පවතින ප්‍රෝටීන් තියෙන්නේ කලිල විදිහටයි. කලිල කියලා කියන්නේ සැබෑ ද්‍රාවණ නෙමෙයි. එයා අංශු වශයෙන් ද්‍රාවණය තුල අවලම්බනය වෙලා තියෙනවා. මෙන්න කලිලයක්. කලිලයක් කිව්වට ළමයි මේ ද්‍රාවණය තුල අපි ගත්තොත් මැටි නම් මේ වගේ ඝන අංශුන් විසිරලා පවතිනවා මේක. ඒ ඝන අංශු අතර ඔයාට පුළුවන් මේකට දාන්න ද්‍රවය දාන්න. මේක ජලය වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ද්‍රවයක් වෙන්න පුළුවන්. ඒකේ තමයි කලිල තියෙන්නේ. මෙන්න මේවා එකට අපි කියනවා අවලම්බයක් හෙවත් සස්පෙන්ෂන් එකක් කියලා. මේ තියෙන්නේ නම් අවලම්බයක්.
එතකොට මේ වගේ අවලම්බයක කුඩා අංශුන් තියෙනවා නම් මේකට අපි කියනවා කලිල ද්‍රාවණයක් කියලා. එතකොට මේ කලිල ද්‍රාවණයට නැත්නම් කිරිවලට ආවේනික සුදු පැහැ ලබා දෙන්නේ මේ කේසීන් කියන ප්‍රෝටීන් එක මගින්. එතකොට කිරිවල තියෙන සම්පූර්ණ ප්‍රෝටීන් වලින් 80%ක්ම කේසීන් වෙනවා. එතකොට දැනගන්න ආම්ලික තත්ත්වයට pH 4.6යි 4.7යි වෙනකොට කේසීන් ප්‍රෝටීන් එක කැට ගැහෙනවා. මීට අමතරව පෙනී ගිහිල්ලා තියෙනවා රෙනින් කියන එන්සයිම් එක මගිනුත් සමාවෙන්න. මීට අමතරව පෙනී ගිහිල්ලා තියෙනවා රෙනින් කියන එන්සයිම් එක මගිනුත් ප්‍රෝටීන් කැට ගැහෙන බව. ඒ වගේම අධික තාපය මගිනුත් මේ වැඩේ සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ මෙහිමයි. දැන් අපි දන්නවා මේ කිරිවල තියෙනවා ප්‍රෝටීන් හැදිලා තියෙන තැනුම් මේකකේ ඇමයිනෝ අම්ල වෙනවා. මෙන්න ඇමයිනෝ අම්ලයක්. ඇමයිනෝ අම්ලයක තියෙනවා ළමයි කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් මේ විදිහට. ඊට යාබද කාබන්ගේ තමයි මේ ඇමීන් කාණ්ඩයේ තියෙන්නේ. මෙතන තියෙනවා ඇල්කයිල් කාණ්ඩයක්. මේ ඇල්කයිල් කාණ්ඩය ඇලිෆැටික් වෙන්න පුළුවන්, ඇරොමැටික් වෙන්න පුළුවන්. මේ ඇල්කයිල් කාණ්ඩය එකිනෙකාගෙන් වෙනස් වීම මත ඇමයිනෝ අම්ල ශ්‍රේණියක් ඇති වෙලා තියෙනවා. මේක තමයි ඇමයිනෝ අම්ලයක ඉනැක්ටිව් ෆෝම් එකේවත් මේකට අපි කියනවා භූමි අවස්ථාව කියලා. මේක භූමි අවස්ථාව වෙනවා. සාමාන්‍යයෙන් ඇමයිනෝ අම්ලයක් තියෙන්නේ ඔහොම. හැබැයි මෙහෙම දෙයක් වෙනවා ඊට පස්සේ මේ ඇමයිනෝ අම්ලය ඇක්ටිවේට් වෙනවා. එහෙම නැත්නම් සක්‍රිය වෙනවා. කොහොමද ඇමයිනෝ අම්ලය සක්‍රිය වෙන්නේ? මේ NH2 වල තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් හෙවත් H ඍණ එකක් මෙන්න මෙතනට ලබා දෙනවා. එතකොට මෙතනට ලැබෙනවා ධන ආරෝපණයක්. මෙන්න මෙහිමයි ඇමයිනෝ අම්ලය සක්‍රිය වෙන්නේ. මෙතන තියෙන NH2 වල එකක් මෙතනට ගියාම මෙතන ඍණ මාක් එකක් එනවා. ඒ වෙනුවට මෙතන තියෙන්නේ කවුද දැන් NH ධන විතරයි. කාබන් එකක් මදි වුණා අපිට නේද? අපි ඒ නිසා මේ OH කාණ්ඩය අයින් කරලා තව කාබන් එකක් දාගමු මෙතනට. මොකද මෙතන තියෙනවා ළමයෝ කාබොක්සිල් කාණ්ඩය. මෙන්න ඇමීන කාණ්ඩය. මෙන්න කාබොක්සිල් කාණ්ඩය. මෙතන තියෙන OH නේ. හරි. එතකොට වෙන්නේ මොකක්ද? මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මෙතනට දුන්නාම මෙතනට OH ඍණ ආරෝපණයක් මෙතන ධන ආරෝපණයක් ලැබෙනවා. මෙන්න මේකට අපි කියනවා ඇමයිනෝ අම්ලයක තියෙන සක්‍රීය අවස්ථාව නැත්නම් ද්‍රවීය වූ අවස්ථාව කියලා. එයා දැන් ඍණ හා ධන වශයෙන් ආරෝපණය වෙලා තියෙන්නේ. දැනගන්න මාධ්‍යයේ පවතින pH අගය මත මාධ්‍යයේ පවතින pH අගය මත ආරෝපණය තීරණය වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒක වෙන්නේ මෙහෙමයි. දැනගන්න දුවාගත් විගස නැවුම් කිරිවල pH අගය 6.6ක් පමණ වෙනවා. මේක ක්‍රමානුකූලව අඩු වෙන්න පුළුවන්. විවිධ හේතුන් නිසා මේ pH අගය අඩු වෙගෙන යනවා.
pH එකේ අඩු වෙනවයි කියන්නේ මෙයා ක්‍රමානුකූලව ආම්ලික පැත්තට බර වෙනවා. මෙහෙම බර වෙලා විශේෂ pH අගයක් තියෙනවා 4.6. මෙන්න මේ අගයට ආපු හැටි මෙයා ඝන හෝ අර්ධ ඝන අවස්ථාවටපත් වෙනවා. ඒකට හේතු වෙන්නේ මෙහි තියෙන ප්‍රමුඛම ප්‍රෝටීන් එක වන කේසීන් එක ගැට ගැහෙනවා. ඒතර අපි කියනවා කිරි මිදුනා හෙවත් මිද වූ කිරි ලබා ගන්න පුළුවන් එතකොට. දැනගන්න මෙන්න මේ මූලධර්මයමත් තමයි අපි ඔය යෝගට් මිද වූ කිරි චීස් ආදිය නිපදවන්නේ. දොවාගත් විකස කිරිවල pH අගය මද උදාසීන වෙනවා 6.6ක් වෙනවා. නමුත් කල්ගත වෙනවත් එක්කම හටගන්නා අම්ල මගින් මේ pH අගය පහළ යනවා. එතකොට තමයි එකක් තමයි කිරි ඇඹුල් වෙනවා කියනවා. අනිත් තමයි කිරි කැට ගැහෙනවා, කැදලි හැදෙනවා. කැදලි හැදෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව මගින්. හරිද? දොවාගත් විගස නැවුම් කිරිවල pH අගය 6.6ක් වන අතර මේ පසු කාලිනව 4.6ක් බවට පත් වුනහම කිරි කැට ගැහෙනවා. මේ මගින් තමයි මිද වූ කිරි, යෝගට්, චීස් වැනි නිෂ්පාදන ඇති කරලා තියෙන්නේ. අපි කිව්වා ආම්ලික තත්ත්ව යටතේ කිරිවල pH අගය 4.6ක් 4.7ක් වෙනවා. එතකොට ආපුවම මොකද වෙන්නේ? කේසීන් කියන ප්‍රෝටීන් එක කැට ගැහෙනවා. එතකොට රෙනින් කියන එන්සයිම් එකටත් පුළුවන් අධික තාපයටත් පුළුවන් මේ ප්‍රෝටීන් එක කැට ගස්සන්න. මෙන්න මේකෙන් තමයි ලැබිලා තියෙන නිෂ්පාදන වර්ගයක් තියෙනවා. කැටි ගැස්සූ කිරි නිෂ්පාදන ලබා ගන්න මේ ආකාරයෙන් කැටි ගැස්වීම තුලින් තමයි. මෙව මූල ධර්ම යොදාගෙන කැටි ගැස්සූ කිරි නිෂ්පාදන එහෙම නැත්නම් coagulated milk products නිපදවන්න පුළුවන්. චීස්, යෝගට්, මිද වූ කිරි ආදී වශයෙන්. මෙතෙන්දි වෙන්නේ මේකයි. අපි මෙතෙන්දි කිරි වලට ක්ෂුද්‍ර ජීවීන් හඳුන්වා දෙනවා. මෙතෙන්දි අපි කිරි වලට ක්ෂුද්‍ර ජීවීන් හඳුන්වා දෙනවා. මේ අර්ථයේ බහුලවම හඳුන්වා දෙන ක්ෂුද්‍ර ජීවී මාදිලියක් තමයි බැක්ටීරියා. එක බැක්ටීරියා මාදිලියක් අපිට දක්වන්න පුළුවන්. මේගොල්ලන්ට අපි කියනවා ලැක්ටෝබැසිලස් මාදිලිය කියලා. මෙන්න මේ ලැක්ටෝබැසිලස් කියන මාදිලියේ බැක්ටීරියාවන්ට පුළුවන් ලැක්ටෝස් මත යැපිලා නිර්වාය පැසීම යටතේ අම්ල හදන්න. මේ හදන අම්ලයක් තමයි ලැක්ටික් අම්ලය කියන්නේ. ඒ හදන අම්ලය මගින් pH අගය අඩු කරලා කැට ගැහෙනවා. මොකද ආරම්භයේ නැත්තම් නිරෝගී එළදෙනෙක්ගෙන් දොවාගත් විගස කිරිවල පවතින pH අගය 6.6ක් පමණ වෙනවා. මේක අඩු වෙගෙන ගිහිල්ලා 4.6ට ආපුවම තමයි මේ කැටි ගැසීම සිද්ධ වෙන්නේ. හරිද ළමයි? ඒකයි කියලා තියෙන්නේ මෙම මූල ධර්මයේ යොදාගෙන කැටි ගැස්සූ කිරි නිෂ්පාදන නැත්නම් coagulated milk products හදනවා. චීස්, යෝගට්, මිද වූ කිරි. මේදී කිරිවල ඇති ලැක්ටෝස් උපස්තරයේ මත තෝරාගත් ක්ෂුද්‍ර ජීවීන්ට යැපීමට සලස්වලා තමයි ලැක්ටික් අම්ලය නිපදවන්නේ. මේ 6.6 4.6 අඩු වෙච්ච හැටි කිරි කැට ගැහෙනවා. මේ කියන්නේ ඒකනේ. දුවාගත් විගස නැවුම් කිරිවල pH අගය 6.6ක් පමණ වෙනවා. හටගත් ලැක්ටික් අම්ලයේ මගින් pH අගය ක්‍රමානුකූලව 4.6ට අඩු වුණ හැටි කේසීන් කැට ගැහිලා අනිකුත් කිරිවල තියෙන ස්කන්ධයනුත් ඒකට රිංගනවා. එතකොට මේ තියෙන කිරිවල හමු වන ප්‍රෝටීන් වර්ග ලැක්ටෝ ඇල්බියුමින් වැඩි, බීටා ලැක්ටෝ ඇල්බියුමින් අඩුයි. කිරි මෝරු ප්‍රෝටීන් කියන ජාතිය තියෙන ඉතා සුළු ප්‍රමාණයක. මේ දේ ගැන කතා කරනවා කිරිවල. දැනගන්න සම්පූර්ණ යොදය සහිත කිරිවල මේ දේ 3.5ක් පමණ තියෙනවා. දැනගන්න නමුත් මීගවයින්ගේ කිරිවල පවතින මේද ප්‍රතිශතය මීට වඩා වැඩි. ඒක සත්ව මාදිලියට ආවේනිකයි. 6.6ක් පමණ මීගවයින්ගේ කිරිවල මේ දේ තියෙනවා. ඒක ළමයි බහුලව මී කිරි නිපදවන්න යන්නේ.
තවද මී ගවයින්ගේ කිරිවලට වඩා එළ ගවයින්ගේ කිරිවල පවතින විටමින් A පූර්වජයන් වන කැරටිනොයිඩ් ප්‍රමාණය වැඩි. දැනගන්න මේගොල්ලන්ගේ පවතින එක වර්ණකයක් තමයි කැරටිනොයිඩ්. මේ වර්ණකය මගින් තමයි විටමින් A නිපදවන්නේ. සමහරලාට විටමින් A ඌනතාවය යටතේ මේ කැරටිනොයිඩ් කියන වර්ණකේ ගොඩනැගීමක් හමුවන්නේ නැහැ. එතකොට දැනගන්න එළකිරිවල තමයි වැඩිපුර කැරටිනොයිඩ් හෙවත් විටමින් A වල පූර්වජය අඩංගු වෙන්නේ. ඒ නිසා එළගවයින්ගේ කිරි වැඩිපුර කහ පාටින් යුක්තයි. හරිද? මොකද විටමින් A කහ පාට නිසා මේ කිරිවල විටමින් A බහුල නිසා කහ පැහැයක් මතුවෙනවා මෙතන. දැනගන්න මීට අමතරව කිරි මේදය තුල සංතෘප්ත මේදාම්ල කාමර උෂ්ණත්වයට යටතේ ඝන හෝ අර්ධ ඝන වශයෙන් තියෙන මේදාම්ල සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. දැනගන්න කිරි මේදයේ තියෙන කොලෙස්ටරෝල් 0.375ක් 3.5ක් ඒ වගේම සම්පූර්ණ කිරිවල තියෙන 0.014ක් සමන පමණ ප්‍රතිශතයක්. දැනගන්න මෙම කිරි මේදයේ 25ක් විතර සිස්සාකාරයේ මේදාම්ල තියෙනවා අපිට ඇත්තට වැදගත් නැහැ. එතකොට මේක හෘදාබාධ වළක්වන්න දායක වෙනවා. අපි කිව්වා කිරිවල මේදේ පවතින මේදගෝලිකා නම් ගෝලාකාර ව්‍යුහ තුලයි කියලා. ඊළඟට මෙම ලිපෝප්‍රෝටීන් පටලේ වටා ප්‍රෝටීන් අධිශෝෂණය වෙනවා. ඒක තෛලෝදයක් විදිහට පවතිනවා. එතකොට රයිට්. ඔය කතා කරමින් ඉන්නේ කිරිවල හමුවන විවිධ සංඝටක පිළිබඳව. දැනගන්න මේ කිරිවල හමුවන මේදගෝලිකාවන්ගේ ප්‍රමාණය ප්‍රභේදාත්මක වෙනවා. මේ අනුව ළමයි ප්‍රමාණයෙන් විශාලම මේදගෝලිකා තියෙන්නේ මී ගවයින්ට. ප්‍රමාණයෙන් විශාලම මේදගෝලිකා තියෙනවා මී ගවයාට. ප්‍රමාණයෙන් තමන්ගේ කිරිවල ප්‍රමාණයෙන් කුඩාම මේදගෝලිකා පවතිනවා එළුවාට. මධ්‍යස්ථ ප්‍රමාණයේ මේදගෝලිකා තියෙන්නේ කාටද? ඒ කියන්නේ ගොඩාක් ලොකුත් නැහැ, ගොඩාක් පොඩිත් නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණයව තමයි එළ ගවයාට තියෙන්නේ. එතකොට දැනගන්න කිරිවල පවතින මේදගෝලිකාවල ප්‍රමාණය වැඩි වූ තරමටම එය පානය කරන පුද්ගලයාට අසාත්මිකතා නැත්නම් ඇලර්ජිස් එන්න පුළුවන්. අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. දැනගන්න දැන් ඔය අසාත්මිකතාවයක් තමයි ළමයි ඔය හදිය පපුවේ මහන්සියවත් ගාලා ඇදුම කියලා කියන්නේ. ඒක අසාත්මිකතාවයක්, ඇලර්ජි එකක්. ඒගොල්ලන්ට යම් යම් හේතුන් මත මේක උත්සන්න වෙනවා. මේක උත්සන්න වෙන එක වෙලාවක් තමයි ඒගොල්ල එලකිරි හෝ මීකිරි පානය කරපුවාම. ඒගොල්ල කියනවා මේ මගින් අර මේ වැය තියෙනවා මේද ජීර්ණය කිරීමේ ගැටලු මතුවෙන්න පුළුවන් කියලා කුඩා දරුවන්ට. එහෙම නැත්නම් සමහරු ඉන්නවා කොහොමත් මේ කිරි පානය කරපුවාම ඇදුම වාගේ තත්ත්ව වැඩි වෙනවා. ඒගොල්ලෝ කියනවා මේ කිරිවල සෙම තියෙනවා කියලා. ඇත්තටම කිරිවල සෙම පැවතීමක් නෙමෙයි උනේ. ඒගොල්ලෝ සංවේදී වෙලා මේ මී ගවයින් එළ ගවයින්ගේ කිරිවල පවතින මේදගෝලිකා ප්‍රමාණය විශාල නිසා ඒක පානය කරන එක්කෙනා ඒකට සංවේදී වෙලා එයාගෙන් කසන්න ගන්නවා නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා. හැබැයි දැනගන්න මේදගෝලිකාවල ප්‍රමාණය කුඩා වූ තරමටම එය අසාත්මික වීමට තියෙන හැකියාව ඊටාම අවමයි. මේදගෝලිකා ප්‍රමාණය විශාල වූ තරමටම අසාත්මිකතා ඇති කරන්න පුළුවන් වෙනවා වගේම කුඩා වූ තරමට මේ අවදානම නැත්තම් අසාත්මිකතා ඇතිවීමේ හැකියාව අවමයි. මෙන්න මේ නිසා මේ කුඩා මේදගෝලිකා සහිත උදවියගේ කිරි උදාහරණයක් එළු කිරි අපට යොදා ගන්න පුළුවන් විශාලම මී ගවයා හෝ එළ ගවයාගේ කිරි වෙනුවට ආදේශ කරන්න පුළුවන්. ඒ නිසා මෙතන කියනවා ප්‍රමාණයෙන් විශාලම මේදගෝලිකා මී කිරිවල කුඩාම ඒවා එළු කිරිවල මධ්‍යස්ථ ඒවා එළ කිරිවල තියෙනවා
මේ නිසා අසාත්මිකතා නැත්තම් ඇදුම වගේ ඇති අයට එම තත්වයන් උත්සන්න නොවි පාලනය කළ හැකි කිරි වර්ගයේ එළු කිරි වෙනවා. ඒක තමයි සමහරු ගාව වැරදි මතයක් සමාජගත වෙලා තියෙන්නේ. මේ එළු කිරි කියන්නේ ඇදුම රෝගයට මොකක්ද ප්‍රතිකාරයක් නැත්තම් බෙහෙතක් නෙවෙයි. නමුත් ඇදුම රෝගයේ තියෙන අයට ඇලර්ජිස් වලින් තොරව කිරි බොණ්ඩයි එළු කිරි තියෙන්නේ. සමහරු කියනවා දිගටම එළු කිරි බීපුවම ඇදුම රෝගය සුව වෙනවා කියලා. ඉතින් විද්‍යාත්මක පදනමක් නම් අපිට හිතන්න අමාරුයි. අපි දන්නේ නැහැ ඒක ගැන. රයිට්. ඒකයි කියලා තියෙන්නේ මේදගෝලිකා ප්‍රමාණයෙන් කුඩාවත්ම ජීර්ණය කරන්න පහසු වෙනවා. එතකොට තමයි අසාත්මිකතා ඇතිවීම අඩු වෙන්නේ. කිරිවල පවතින මේදගෝලිකා ප්‍රමාණයෙන් කුඩා සමජාතීය බවට පත් කරනවා. මෙන්න මේ ක්‍රියාවට කියනවා homogenizing of milk කියලා. මේකට අපි කියනවා homogenizing of milk කියලා. ඒ කියන්නේ මේ කිරිවල හමු වන මේදගෝලිකා ප්‍රමාණයෙන් කුඩා නිසා ඒවා සමජාතීය මට්ටමකට ගේනවා. මේ සඳහා අවශ්‍ය වන ක්‍රියාවලියට අපි කියනවා කිරි සමජාතීකරණය හෙවත් homogenizing of milk කියලා. මේකට යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙනවා. හැබැයි එතකොට අර homogenise කරනවා කියන කිරි වලට පොඩි පොඩි chemicals දාලා මේකෙන් කරකවපුවාම ඊට පස්සේ මේක separate වෙන්නේ. ඒ වගේම දැනගන්න මේ කිරිවල මේදයේ කිරිවලටම ආවේනික වන මේදම්ල 64ක් පමණ තියෙන බව සොයාගෙන තියෙනවා. බියුට්‍රික් අම්ලය, කැෆ්‍රොයික්, කැෆ්‍රලික්, කැෆ්‍රික් වැනි අම්ලයි බහලව තියෙන්නේ. දැන් මීට අමතරව කිරිවල තියෙන ෆොස්ෆොලිපිඩ රාශියක් ඒවා නරක වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක වශයෙන් ක්‍රියා කරනවා කිරිවල ෆොස්ෆොලිපිඩ. මෙන්න කිරිවල පවතින කාබෝහයිඩ්‍රේටය ගැන කිරිවලට ආවේනික ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය ලැක්ටෝස් වෙනවා. මේක කිරිවල ස්කන්ධින් 4.5ක් පමණ වෙනවා. මේක කිරිවල වර්ණයට, වයනයට, රසය ආදියට දැඩිව බලපානවා. එතකොට කිරි කැටි ගැස්වීමට වැදගත් වෙනවා ලැක්ටික් අම්ලය. ඒක නිපදවන්නත් කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. ඒ නිසා අපට දක්වන්න පුළුවන් මේ කිරිවල පවතින ප්‍රථම නැත්නම් සුලභ කාබෝහයිඩ්‍රේට් ලැක්ටික් වෙනවා. ලැක්ටෝස් වෙනවා. මේ මත යැපීමෙන් තමයි ලැක්ටික් අම්ලය නිපදවන්නේ කියලා. මේ තියෙන ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් මත ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව යැපිලා තියෙනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ මගින් ලැක්ටික් අම්ලය නිපදවලා තියෙනවා. එතකොට කියනවා මේ අනුව ලැක්ටෝස් කිරි කැටි ගැස්වීමට හා ආවේනික ඇඹුල් රසයට දායක වෙනවා. ලැක්ටික් අම්ලය මගින් ඇඹුල් රසක් එනවා. මෙම ලැක්ටෝස් ජීර්ණයට ලැක්ටේස් එන්සයිමේ දායක වෙනවා. මේක හරි වැදගත්. දැනගන්න සමහර කුඩා දරුවන් ඉන්නවා ඒගොල්ල ජන්මයෙන්ම උපතින්ම ඒගොල්ලන්ට ලැක්ටේස් එන්සයිමෙන් ඉපදවන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ලැක්ටේස් එන්සයිම ඒක ප්‍රවේණික ගැටලුවක්. එහෙම නිපදවන්න බැරි වෙන එක ප්‍රවේණික ගැටලුවක්. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට කිරි ආහාර මත යැපෙන්න බෑ. මෙන්න මේකට අපි කියනවා ලැක්ටෝස් ප්‍රතිරෝධතාව කියලා. එහෙම නැත්නම් කියනවා ලැක්ටෝස් ටොලරන්ස් කියලා. මේකට අපි කියනවා ලැක්ටෝස් ප්‍රතිරෝධතාවයවත් ලැක්ටෝස් ටොලරන්ස් කියලා. ඒ දරුවන්ට සාමාන්‍ය විදිහට කිරි දෙන්න බෑ. දුන්න හැටි බඩ අජීර්ණ හැදෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට දෙන්නේ මෝල්ටඩ් මිල්ක් වර්ග. එතකොට මේ ලැක්ටෝස් තමයි කාබෝහයිඩ්‍රේට් වල
ඇඹුල් රසය පොඩ්ඩක් ඇති කරන්න. එහෙම නැත්නම් ඔය අපි හදන කිර නිෂ්පාදන වල ඇඹුල් රසයට හේතු වෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් වන ලැක්ටික් අම්ලය. ඊළඟට කිරිවල හම්බ වෙනවා විටමින්. විටමින් වර්ග යටතේ අපි කියනවා අත්‍යවශ්‍ය විටමින් වර්ග ඔක්කොම වගේ කිරිවල තියෙනවලු. නමුත් විටමින් සමහර ඒවා තියෙන ප්‍රමාණය මදිලු. උදාහරණයක් විටමින් C. ඒ අවශ්‍ය ප්‍රමාණය අඩංගු වෙලා නැහැ. මේකට අමතරව ඔය පැස්ටරීකරණයේ ජීවාණුහරණයේ වගේ අධික තාප ක්‍රියාවන් යොදාගත්තොත් කිරිවල තවව තියෙන විටමින් ගුණය හානි වෙනවා. විශේෂයෙන් මේකට ලක්වන්නේ ජල ද්‍රව්‍ය විටමින්. ඒ කියන්නේ විටමින් B හා C තමයි මේ තත්ත්වයට ලක් වෙන්නේ. දැනගන්න කිරි මස්තු ඒ කියන්නේ කිරිවල ඝන ද්‍රව්‍ය අයින් කරපුවම ලැබෙන දියරට කියනවා කිරි මස්තු කියලා. මේකේ රයිබෝෆ්ලේවින් විටමින් එක අඩංගු වෙනවා. ඒ වගේම මේක තැඹිලි පාටයි. ක්ෂීර මස්තු. අපිට මේක වඩා පැහැදිලිව දැක් ගන්න පුළුවන් කිරිවල යොදය ඉවත් කළාට පස්සේ. දැනගන්න කිරි විටමින් A හා B වලින් බහුල ආහාරයක් වෙනවා. නමුත් විටමින් A වල පූර්වජයා වන බීටා කැරොටින් මගින් ඉක්මනින්ම විටමින් A ලබා දෙනවා. ඊළඟට තියෙනවා කිරිවල හමු වන ඊළඟ සංඝටකය ඛනිජ. බොහෝ ඛනිජයන් සඳහා කිරිවල පවතින ඛනිජ වැදගත් වෙනවා. මේ අර්ථයේ විශේෂයෙන්ම කැල්සියම් වැදගත් වෙනවා. ඒ වගේම ඛනිජ වලින් ලැබෙන කැල්සියම් වලින් 20%ක්ම ලැබෙන්නේ කිරි නිසා. right. ඔය අපි කතා කළේ ක්ෂීර විද්‍යාව යටතේ කිරි පිළිබඳ පොඩි වර්ගීකරණයක් හා මොනවද මේකේ හමු වෙන්නේ කියන කාරණාව පිළිබඳවයි. හොඳයි. එහෙනම් මේ කිරිවල හමු වන කැල්සියම් කියන්නේ ප්‍රධානම ඛනිජ වර්ගයක් බව පෙනී යනවා. එතකොට මේ කැල්සියම් දායක වෙනවා අස්ථි බර වෙන්න නැත්නම් අස්ථි වල ඝනත්වයට, දත් වර්ධනයට, ඒ වගේම රුධිර පීඩනය පාලනය කරන්න. අනික තමයි සිරුරේ බර පවත්වා ගන්න, සමහර කැන්සර්ස් ආදී වළක්වන්න මේ කැල්සියම් වලට පුළුවන් වෙනවා. අනික තමයි වෙනත් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලින් තයිරොක්සින් නිපදවන අයඩින්, ඒ වගේම මැග්නීසියම් වගේ වැදගත් වෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිරිවල තයිරොක්සින් නිපදවන අයඩින්, මැග්නීසියම්, මැංගනස්, සින්ක් ආදී තිබුණට දැනගන්න කිරි කියන්නේ යකඩ වලින් පොහොසත් ප්‍රභවයක් නෙමෙයි. කිරිවල විශාල වශයෙන් යකඩ අඩංගු වන්නේ නැත. අපි දැනගන්න ඕන ඊළඟට කිරිවල සංයුතිය කෙරේ බලපාන සාධක මොනවද? මේ උසස් තත්වයේ කිරි ගත්තොත් නැත්නම් හොඳ තත්වයේ කිරි සාම්පලයක් ගත්තොත් ඒකේ සාම්පලේ අන්තර්ගතයේ මොන වගේද? කිරිවල මොනවද තියෙන්නේ? ඒවට බලපාන සාධක මොනවද කියන එකයි කතා කරන්න යන්නේ. කිරිවල සංයුතිය කෙරේ බලපාන සාධක. අපි දල වශයෙන් සංයුතිය කියවනේ මේදේ තිබුණා, ජලයේ තිබුණා, මේද රහිත ඝන ද්‍රව්‍ය තිබුණා ආදී වශයෙන්. මේ ඒවට අමතරවයි මේ කතා කරන්නේ කිරිවල සංයුතියට බලපානවා සත්ව විශේෂය. දැනගන්න මේ යටතේ අපි සත්ත්ව පාලනයේදී විවිධ සත්ව විශේෂයන් ඇති කරනවා. නමුත් මේ එක් එක් සත්ව විශේෂයක් නිපදවන්නේ තමාට යෝග්‍ය ගුණාත්මේ සහිත කිරි තමයි. දැන් බලන්න මේ ගවයා, එළුවා, බැටළුවා, මේ ගවයා, මිනිසාගේ කිරිවල පවතින යම් යම් සංගුණකයන්ගේ වෙනස්කම් තියෙනවා. හරිද? ඔන්න සත්ව විශේෂයේ මත කිරිවල සංයුතිය වෙනස් වෙනවා. දෙවෙනි එක තමයි සත්ව ප්‍රභේදයේ මත. මේ සත්ව ප්‍රභේදයට සමහරු කියනවා ළමයි සත්ව වර්ගය මත කියලා, බ්‍රීඩ් එක මත. මේකට සමහරු කියනවා ළමයි සත්ව වර්ගය මත. එහෙම නැත්නම් සමහරු ඔකට කියනවා ඇනිමල් බ්‍රීඩ් එක මත කියලා.
බලන්න ගවයින් ගත්තාමත් රතු සින්දි ගවයා ඒ වගේම ජර්සි ෆ්‍රීසියන් ආදී වශයෙන් ඒගොල්ල අයත් වන ප්‍රභේදයේ මත සංයුතිය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ගවයින්ගෙන් ලබාගත්තේ මුල් කිරිද සාමාන්‍ය කිරිද කියන එක මතත් කිරිවල සංයුතිය වෙනස් වෙනවා. මේ තියෙන්නේ මුල් කිරිවල කතන්තරය මෙන්න අඩංගු දේවල් මෙන්න මුල් කිරිවල තියෙන විදිය මෙන්න සාමාන්‍ය කිරිවල තියෙන විදිය. මොකද අපි දොවා ගන්න කිරි නැත්තම් බුරුල්ලේ තියෙන කිරි මුල් කිරිද සාමාන්‍ය කිරිද කියන එක මත සංයුතිය වෙනස් වෙනවා. දැනගන්න මුල් කිරිවලට සාපේක්ෂව සාමාන්‍ය කිරිවල ජලය වැඩි. මෙතන 70 ගානයි අතන 80 ගානක් තියෙනවා. මේ දේ නම් දල වශයෙන් සමානයි ප්‍රෝටීන් මුල් කිරිවල වැඩි. ඊළඟට ලැක්ටෝස් කනිජ ලවණ රයිට්. මේ විදිහට අපිට පුළුවන් මුල් කිරි හා සාමාන්‍ය කිරිවල අඩංගු සංයුතිය පිළිබඳව සංසන්දනයක් ගොඩනගන්න. දැන් අපි කතා කරන්නේ කිරිවල සංයුතිය කෙරෙහි බලපාන සාධක. අපි කිව්වා සත්ව විශේෂයේ මත, සත්ව වර්ගයේ මත. තුන්වෙනිව අපි කිව්වා කිරිවල සංයුතිය කෙරෙහි බලපානවා ඒ දුවාගන්නේ සාමාන්‍ය කිරිද මුල් කිරිද කියන එක මත. හතරවෙනි එක තමයි කිරි මුර සංඛ්‍යාව. කිරි මුරයක් කියලා කියන්නේ කිසියම් එළදෙනක් පැටවා ප්‍රසූත කළාට පස්සේ අඛණ්ඩව කිරි ලබා දෙන කාල පරාසයක්. දැනගන්න හොඳ නැත්නම් උසස් පාලන ක්‍රියා ලබා දුන්නොත් මේ කිරි මුරයක දිග දින 305ක් වෙනවා. ළමයි දැනගන්න පළවෙනි කිරිමුරේ ඉඳලා තුන්වෙනි කිරිමුරේ දක්වා ලැබෙන කිරි අස්වැන්න ක්‍රමානුකූලව වැඩි වෙනවා. හැබැයි දැනගන්න කිරිවල අස්වැන්න වැඩි වෙනවත් එක්කම එහි පවතින මේද ප්‍රෝටීන් කනිජ ලවණ වැනි ද්‍රව්‍ය සංයුතිය ක්‍රමානුකූලව වෙනස් වෙනවා. එතකොට දැනගන්න පළමු එකේ සිට තුන්වෙනි එක දක්වා කිරිමුරවලදී කිරි අස්වැන්න වැඩි වෙනවා. එතනින් පස්සේ අඩු වෙන්න පෙළඹෙනවා. ඊළඟට ක්ෂීරණේ නැත්නම් කිරිමුරේ අවස්ථාව. කිරිමුරේ ආරම්භ වෙලා සති 6ක් 8ක් යනකම් උපරිම කිරි ප්‍රමාණයක් ලැබෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව කිරි නිෂ්පාදනය අඩු වෙනවා. හැබැයි දැනගන්න ලැබෙන කිරිවල ප්‍රෝටීන් එහෙම නැත්නම් මේදය අවම වෙන්නේ ඔය වෙලාවට තමයි. අයිවා ලබා ගන්න නැත්නම් ඒවා ප්‍රතිශතයක් වශයෙන් පහළ යනවා. මේ දක්වලා තියෙන මේ සංසිද්ධිය තමයි. බලන්න එක්සක්ෂයට දාලා තියෙනවා කිරිමුරේ අවධිය. අපි දැනගන්න ඕන උසස් තත්ත්වයේ කිරිමුරේක දිග දින 305ක් කියලා. අපිට මෙතන තර්ක කරන්න පුළුවන් කිරිමුරේ අවධිය කියලා කියන්නේ කිසියම් එළදෙනක් පැටවා ප්‍රසූත කළාට පස්සේ අඛණ්ඩව කිරි ලබා දෙන කාල පරාසයයි. මේකේ උපරිම දිග දින 305ක් වෙනවා හොඳ පාලන තත්ත්වයට යටතේ. කිරිමුරේ අවධිය යටතේ අපිට උන්නම් සටහන් කරන්න පුළුවන් කිසියම් එළදෙනක් පැටවා ප්‍රසූත කළ පසු අඛණ්ඩව කිරි ලබා දෙන කාල පරාසයයි මෙහි දිග දින 305ක් කියලා. එතකොට අදාළ අවධිවලදී සංයුතිය හා ප්‍රමාණය අතර සංසන්දනයක් ගොඩනගලා තියෙනවා. ඔය කතා කළේ කිරිමුර සංඛ්‍යාව පිළිබඳවයි කිරිවල සංයුතිය කෙරේ බලපාන. අපි කතා කර හිටියේ මේ කිරිවල සංයුතිය කෙරේ බලපාන සාධක කියන්නේ සත්ව විශේෂයේ කවුද? ඒ වගේම සත්ව
ප්‍රභේදය මොකක්ද නැත්තම් දැන් සත්ත්ව විශේෂය කිව්වම එළගවයාද මීගවයාද එළුවද බැටළුවද ඒ වගේම සත්ත්ව ප්‍රභේදය කිව්වම මෙයා එළගවයෙක් නම් මොකක්ද මෙයා අයත් වෙන්නේ ජර්සිද ෆ්‍රීසියන්ද අයර්ෂයර්ද රතු සින්දිද ආදී වශයෙන් තුන්වෙනුව මේක සාමාන්‍ය කිරිද මුල් කිරිද ඒ වගේම හතරවෙනුව කිරිමුරේ අවස්ථාව කිරිමුරේ කියලා කිව්වේ කිසියම් වෙළඳනක් පැටවා ප්‍රසූත කළාට පස්සේ අඛණ්ඩව කිරි ලබා දෙන කාල පරාසය මේ මත මෙතන කොතනද ඉන්නේ කියන එක මත කිරිවල සංයුතිය වෙනස් වෙන හැටි තමයි මේ පෙන්නේ. ඊළඟ සාධකය දෙනු ලබන ආහාර මොනවද අපි කෑමට දෙන්නේ සත්තුන්ට? උසස් පෝෂණ ගුණයෙන් යුත් දලතන්තු සහිත ආහාර තුන දුන්නොත් එමගින් කිරිවල මේද ප්‍රශස්තිය ඉහළ යනවා. ළමයි ඒකට හේතුව මේකයි දලතන්තු ජීර්ණය මගින් නැත්තම් මේ කතා කරන දලතන්තු ගත්තොත් එහෙම මේ දලතන්තු රූමණය තුලදී ජීර්ණය වෙනවා. නිර්වාය පැසීම මගින් ජීර්ණය වෙනවා. මෙම ජීර්ණය වෙලා හදනවා ළමයි වාෂ්පශීලී මේද අම්ල මෙහෙම හදන එක වාෂ්පශීලී මේද අම්ලයක් තමයි අපි කවුරුත් දන්න ඇසටික් අම්ලය. එතකොට මේ ඇසටික් අම්ලයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ලැබෙන ඇසටික් අම්ල ප්‍රමාණය වැඩි නම් මේක කෙලින්ම කිරිවල මේදය වැඩි කිරීමට බලපානවා. එතකොට වාෂ්පශීලී මේදම්ල වශයෙන් ඇසටික් අම්ලය හැදුනොත් කිරිවල මේද ප්‍රශස්තිය වැඩි කරනවා. අනේක දෙයක් කියන්න පුළුවන්. සතුන්ට තන්තුමය ආහාර දුන්නොත් ඒ මගින් හදන ඇසටික් අම්ලය නිසා කිරිවල මේද ප්‍රශස්තිය වැඩි වෙනවා. ඒකයි මේ ප්‍රතික්‍රියාවක් විදිහට දක්වලා තියෙන්නේ. ඒ වගේම කිරිවල සංයුතියට බලපාන තව සාධකයක් තමයි කිරි දෝන ක්‍රමය. කොහොමද ඔබ කිරි දොවන්නේ? දැනගන්න මෙතෙන්දී අසම්පූර්ණ කිරි දෙවපුවාම මොකද වෙන්නේ? මේදය බුරුල්ලේ ඉතුරු වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම කිරි ගබඩා වෙලා තියෙන ව්‍යුහය බුරුල්ලක් ගත්තොත් අඩ එක කියලා අපි කියනවා. එතකොට ඕකේ මේදය සැහැල්ලු නිසා කිරිවල මේදය තියෙන්නේ උඩ. අපි කිරි දෝනවා කියලා කරන්නේ මොකද්ද? මේ පුඩු වලින් කිරි එළියට ගන්න එක. ඒ ගන්නවත් එක්කම මේ බුරුල්ල ඇතුලේ තියෙන කිරි මට්ටම ක්‍රමානුකූලව පහළ යනවා. ඔබ දන්නවා කිරිවල වුණත් ඝනත්වය අනුව ඉස්සෙල්ලාම තියෙනවා ජලීය ද්‍රාවණ ඊළඟට තමයි මේද ද්‍රාවණ තියෙන්නේ. එතකොට කිරි දෝනවා කියලා මෙහෙන් අදනකොට මොකද වෙන්නේ? මේ ද්‍රවය තමයි ඇදිලා යන්නේ. ඊළඟට මොකද වෙන්නේ? අවසානයේ මේ මේදේ ඇවිල්ලා වෙනම තැන්පත් වෙනවා. එතකොට ඒකට අපි හිතනවා මේ මේදේට වැඩි මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි මේදේ දොවා ගත්තොත් මේදේ බුරුල්ල ඉතුරුනොත් මුදල් ගන්න විදිහක් නැහැ. ඒ නිසා දැනගන්න අසම්පූර්ණ කිරි දෙවීම හේවත් බාගෙට කිරි දොවලා නතර කළොත් මේදේ ලැබෙන්නේ නැහැ ඔබට. ඒක අහිමි වෙච්චාම මේ මගින් ලැබෙන්න තිබිච්ච ආදායම ඔබට අහිමි වෙලා යනවා. මේ ගැන සිත යොමු කරන්න වෙනවා. මෙතන කියනවා අසම්පූර්ණ කිරි දෙවීමෙන් මේදේ බුරුල්ලේ ඉතුරු වෙනවා වෙන්න මෙහෙම. එතකොට මොකද වෙන්නේ? දෙව් කිරිවල මේද ප්‍රශතය පහළ යනවා. ඇයි මේදේ කොටසක් මේක ඇතුලේනේ. ඒ වගේම තවද කෙටි කාල පරාස වලින් කිරි දෙවීමේදී ලැබෙන අස්වැන්න වැඩි, එහි පවතින මේදේ හා ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. දැන් සමහර ලාවට අපට සිද්ධ වෙලා තියෙනවා ඊටා කෙටි කාල පරාස වලින් දවස් දෙසරයක් පවා කිරි දවන්න. ඒක ඉක්මනට කිරි දෙවීම වාර දෙකක් අතර කාලය හට ගන්නවා. මේ නිසා යම් යම් අනිකුත් ජෛවීය ක්‍රියාවන්ට නැත්නම් අනිකුත් ක්‍රියාවන්ට බාධා ඇති වෙනවා මේ වගේ. ඒ කියන්නේ කෙටි කාල පරාස වලින් කිරි දෝපුවාම අස්වැන්න වැඩි වෙනවා. නමුත් දැනගන්න ඒවා තාම හරියට කිරි බවට පත් වෙලා නැහැ. ඉක්මනින් එහෙම හොඳ නැහැ.
නිෂ්පාදනය ලබා ගන්න නිස්සාරණය කිරීමක් මේකෙදී. ඒ වගේම දවසකට කිරි දෝන වාර ගන්න. ඒක තමයි මම කිව්වේ. එක දවසකට එක වරක් කිරි දෙවුවොත් ලැබෙන කිරි අස්වැන්න අඩු වෙන්න පුළුවන්. හැබැයි ගුණාත්මය උපරිමයි. දවසකට දෙපාරක් හෝ තුන් පාරක් දවුවොත් වැඩි කිරි ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි ගුණාත්මය ඊටාම දුර්වලයි. මේද ඒ වගේම ලිපිඩ වලින් ඊටාම දුර්වලයි. ඒ වගේම බුරුල් ආශ්‍රිත රෝග දැනගන්න සමහර රෝග ඇති වුණාම මොකද වෙන්නේ? බුරුල් ආසාදනය වෙලා ඒ වගේම ලැක්ටෝස් කියන කිරිසීනි වර්ගය බිඳ වැටිලා මොකද වෙන්නේ? ලැබෙන කිරි අස්වැන්න හා ප්‍රමාණාත්මය කියන දෙකම පහළ යනවා. කිරිවල සංයුතිය කෙරේ බලපාන ඊළඟ එක්කෙනා තමයි දේශගුණික හේවත් කාලගුණික සාධක. අපි පිළිගන්නවා අධික උෂ්ණ කාලවලට ලැබෙන කිරි අස්වැන්න අඩු වෙනවා. හැබැයි එහි අධිකව මේදේ තියෙනවා. ඒ නිසා වඩා පෝෂණීයයි. මේක සත්වාහාරයක් වශයෙන් යොදාගත්තාම සතුන් ආපහු ඒගොල්ලන්ගේ වර්ධනය ක්‍රමානුවත්ව කරගත් අවස්ථා තියෙනවා. අපිට එහෙම කරගන්නත් පුළුවන්. හරියට පාලනය කළේ නැත්නම් මේ ලබා දෙන අවස්ථාව. ඒ කියන්නේ අධික උෂ්ණත්වයේ තත්ත්වෙට ගියාම අපි හොඳින් සත්වාහාර ලබා දුන්නත් ලැබෙන මේ අස්වැන්න අඩු වෙනවා. සත්වාහාරයක් වශයෙන් මොනවද දුන්නත් උෂ්ණත්වය අධික නම් ලැබෙන අස්වැන්න අඩු වෙනවා. හැබැයි දැනගන්න උෂ්ණත්වයේ යටතේ කිරිවල අස්වැන්න අඩු වුණාට අනික් පැත්තෙන් මොකද වෙන්නේ? කිරිවල තියෙන මේද ප්‍රතිශතය වැඩි වෙනවා. දැනගන්න ළමයි කිරිවලට මුදල් ගෙවීමේදී සලකන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ලැබෙන කිරි පරිමාව. මුදල් ගෙවීමේදී කිරි පරිමාව සලකනවා. පරිමාව වැඩි නම් අස්වැන්න වැඩි වෙනවා. මේ මුදල වැඩි වෙනවා. අනික් පැත්තෙන් කිරිවල පවතින මේද ප්‍රතිශතය බලපානවා. මේද ප්‍රතිශතය වැඩි නම් ලැබෙන මුදල වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි මොනවා සත්වාහාර වශයෙන් දුන්නත් ලැබෙන කිරිවලට මේ උෂ්ණත්වයේ බලපානවා. හැබැයි විශේෂයෙන්ම අපි දන්න දෙයක් තියෙනවා. තෘණ නැත්නම් රළු තෘණ ලබා දුන්නාම ඒක ජීර්ණය මගින් මොකද වෙන්නේ? හදනවා ළමයෝ ඇසටික් අම්ලය. අන්න ඒ හදන ඇසටික් අම්ලය මගින් කිරිවල මේද ප්‍රතිශතය වැඩි කරනවා. ඒ නිසා දැනගන්න පවතින දේශගුණික සාධක මත ලැබෙන කිරිවල අස්වැන්නේ ගුණාත්මය රඳා පවතිනවා. අපි එහෙනම් කිව්වා කිරි කියන්නේ එළදෙනකගේ ස්තන ග්‍රන්ථිය මගින් නිකුත් වන උකු පෝෂණීය තරලයක්. මේක සමජාතීය පද්ධති ද්‍රව්‍යයක් නෙමෙයි විෂම ජාතීය සංඝටක තිබුණා. මේකේ තිබුණා ජලය, ඒ වගේම ජලය නොවන ඝන ද්‍රව්‍ය තිබුණා. ඝන ද්‍රව්‍ය බෙදුවා මේදය, මේද නොවන ඝන ද්‍රව්‍ය කියලා. මේදේ සමහර බෙදුවා සත්‍ය මේදේ හා මේද ආශ්‍රිත ද්‍රව්‍ය කියලා. ඒ වගේම අපිට පුළුවන් වුණා මේද රහිත ද්‍රව්‍ය, නයිට්‍රජනීය ද්‍රව්‍ය, ಖನಿಜ ලවණ, විටමින් ආදී වශයෙන් බෙදන්න. නයිට්‍රජනීය ද්‍රව්‍ය බෙදුවා අපි ප්‍රෝටීන් හා ප්‍රෝටීන් නොවන ද්‍රව්‍ය වශයෙන්. ඊළඟට අපි කතා කළා මේ කිරිවල සංයුතිය නැත්නම් ලැබෙන කිරිවල අන්තර්ගතයට බලපාන සාධක. සත්ව විශේෂයේ කවුද? සත්ව මාදිලිය කවුද? එහෙම නැත්නම් සත්ව ප්‍රභේදයේ කවුද කියන්න පුළුවන්. මොනවද ලබා දෙන ආහාර නැත්නම් පෝෂණීය සාධක. ඒ වගේම යාට ලබා දෙන ජල ප්‍රමාණය. එහෙම නැත්නම් කිරි දෙවීම ආශ්‍රිත සාධක. මෙන්න මේ විදිහට අපි කතා කළා කිරිවල ගුණාත්මය කෙරෙහි බලපාන සාධක ගැන. අපි ඊළඟට දැනගන්න ඕන ඉදිරියේදී කොහොමද නැත්නම් මොකක්ද මේ කිරි නිෂ්පාදනය කරන පද්ධතිය කියලා. එබනම් අපි ඉදිරියේදී කිරි නිෂ්පාදනය කරන පද්ධතිය පිළිබඳව කතා කරමු.